समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි අද දවසේත් ඔබ හැම දිනම එකතු වෙලා තමන්ගේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච වෙලාව. පින්වතුනි අපි මේ දින කීපෙම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා නම් ඔබ පෙරේද දවසේ අපි ධර්මයේ දියුණු කර ගැනීමේ වටිනාකම ඒ වගේම විමුක්තායතන 6ක් පිළිබඳව ධර්මාවබෝධයේ කරා යන්න තියෙන උපක්‍රම ක්‍රමවේද 6ක් බුදුරජාන් වහන්සේ කරපු දේශනාවක් ඇසුරින් ධර්මයේ සාකච්ඡා කරා. ඊයේ දවසේ පොසොන් පුන් පොහෝ දවසේ සිව් බුදුරජාණන් වහන්සේලාම ලංකාවට වැඩම කරමින් අපේ රටට ධර්මය ලැබිච්ච ආකාරයත් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් මේ වගේ කරුණු රැසක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. පින්වතුනි අද අපි සීල් සමාදන් වෙච්ච පිරිස විදර්ශනාව ගැන පංච උපාදානස්කන්ධය ගැන ගැඹුරු ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරා. ඒ වගේම හවස් සරුවේ සෝතානුදත සූත්‍රය ඇසුරෙන් තමන්ගේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ඉගෙන ගත්තා. අද අපි බලමු අපේ සද්ධාව වඩා වර්ධනය වෙන ආකාරයේ කාරණා ටිකක්. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට පළවෙනියටම දියුණු කරගන්න ඕන දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව. ඒ සද්ධාවෙන් තමයි මේ මාර්ගේ පටන් ගන්න. දැන් බලන්න සීක බල ධර්ම ගැන අපි කතා කරනවා. පටන් ගන්නෙම කොතනින්ද? සද්ධාව නිවන් මාගේ යන කෙනාට සීක බලයක් හැටියට වඩන්න කියන. පංච ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනවා. සද්ධාව ඉන්ද්‍රියක් හැටියට වඩන්න කියන. පංච බල ධර්ම ගැන කතා කරනවා. ඒ සද්ධාවම බලයක් හැටියට තමා තුළ දියුණු කරගන්න ආකාරය උගන්වනවා. සත් ආර්ය ධනයක් ගැන අපි කතා කරනවා. සද්ධා ධනං කියන. ආර්ය ශ්‍රාවකයාට තියෙන ධනිය තමයි සද්ධාව. මිල මුදල් වලින් දුප්පත් වුණත් සද්ධාවෙන් ධනවත් නම් ඔහුට අනිත් කාටවත් මුදල් වලින් ලබන්න බැරි තරම් රැකවරණයක් මේ බුද්ධ ශාසනය ලබා ගන්න පුළුවන්. පින්වතුනි බුදු කෙනෙක්ගේ ජීවිතේ පිරිනිවන් පෑම් 3ක් ගැන සඳහන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියනකොට මතක් වෙන්නේ කොහෙද?
කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යාන. හැබැයි ධර්මයේ උගන්වනවා බුදු කෙනෙක්ගේ ජීවිතය තුළ පිරිනිවන් පෑම් 3ක් පිළිබඳව. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණය. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. අපි ඒකටම තමයි කියන්නේ බුද්ධ ගයා වජිරාසනයේ මතදී සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ කෙලෙස් පරිනිර්වාණයටමයි. ඒ සම්බුද්ධත්වයට පත්වීම ධර්මයේ විස්තර කරන්නේ මෙන්න මේ විදිහට. සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා කියන. උපදි කියන්නේ කෙලෙස් වලට. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානවා කියන්නේ දීර්ඝ සංසාර ගමනක් තිස්සේ සකස් වෙවි ආපු මේ රාග දේශ මොහ ආදී කෙලෙස් ඒ සියලු කෙලෙසුන් ආශ්‍රවයන් සහිතවම ප්‍රහාණය කිරීම කෙලෙස් පරිනිර්වාණය. ඒ නිසා උපදි කියන්නේ කෙලෙස් වලට උපදීන්ගෙන් මිදීම සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑමක් හැටියට බුද්ධත්වයට ධර්මයේ විස්තර කරලා තියෙනවා. ඊළඟට කෙලෙසුන්ගෙන් මිදිච්ච බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවටම තමන් අවබෝධ කරගත් ධර්මයේ දෙව් මිනිස් ලෝකයාටම දේශනා කරමින් සම්බුදු කෘත්‍ය ඉටු කරන්නට යෙදුණා. බුදු කෙනෙකුගේ සම්බුදු කෘත්‍ය තමයි අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ලෝකෙ පහළ වෙලා ඒ අය ධර්මයේ ගැන වික්ත විසරද බහුශ්‍රුත ධර්මදරාය බවට පත් වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදিলা සාමීචි පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ බුද්ධ ශාසනයට හානි කරන බලවේග මතුවෙනකොට ඒ ශාසනයේ බබලවන්න මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙනකම් පිරිනිවන් පාන්නේ නැහැ කියලා මාරයට ප්‍රකාශ කරා. එතකොට බුදු කෙනෙක්ගේ කෘත්‍ය තමයි ඔන්න ඔය ඉලක්කය. ඔය ඉලක්කයේ පිනිස බුද්ධ ශාසනයේ දියුණු කරලා බබලවලා ගන්න බුදුරජාණන් වහන්සේට අවුරුදු 45ක කාලයක් ගත වුණා. උන්වහන්සේගේ ජීවිතේ අවුරුදු 45ක් පුරාවටම මේ ධර්මයේ දේශනා කර කර ගම් නියම් ගම් පුරා වැඩම කරා. දෙවියන් බ්‍රහ්මයන්ට පවා නිවන් මඟ පෙන්වලා දුන්නා. දසදහසක් ලෝක ධාතුයේම විශාල පිරිසක් නිවන් දැක්ක. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ ඉන්න කාලය තුල පිරිනිවන් පාන දවස වෙනකොට අන්තිමට රහත් වෙච්ච සුබද්ද රහතන් වහන්සේ ඇතුළුව නිවන් අවබෝධ කරගත්ත සම්පූර්ණ ප්‍රමාණයේ සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනවා. ඒ අතර විශාලම පිරිසක් නිවන් දැක්කේ දෙවියන් බ්‍රහ්මයන් අතරින්. මනුස්ස ලෝකෙන් සුළු පිරිසයි. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑම ධර්මයේ හඳුන්වලා තියෙන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා කියලා. එතකොට බුද්ධත්වයට පත්වීම හඳුන්වන්නේ කොහොමද? සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන. සම්බුදු කෘත්‍ය අවසන් කළ ස්කන්ධ පංචකයත් අතහැරලා පිරිනිවන් පෑමට කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන. අපේ බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාන්න පෙර එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වැඩම කරලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද සල්ගස් දෙකක් අතර උතුරට හිසලා ආසනයක් පනවන්න කිව්වා. මේ ආසනයේ මත බුදුරජාණන් වහන්සේ සිංහසෙයියාවෙන් වැඩ ඉඳලා උන්වහන්සේ බලන්නේ අතීතී බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාපු ආකාරي දිහා බුදු වැසින් බැලුවා.
හැම බුදු කෙනෙක්ම පිරිනිවන් පානකොට ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ නැහැ. මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ ධාතුන් වහන්සේලා ගැන විශේෂ අදිෂ්ඨානයක් කරන්නේ නැහැ. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ශ්‍රී දේහය ආදාහණයෙන් පස්සේ රන් දෙන විවර කරනකොට අස්ති ධාතු ඔක්කොම එකට රත්තරන් කුට්ටියක් වගේ රත්තරන් පාටට පිහිටියා කියන එකම කැටියට තිබුණේ. ඒ නිසා කකුසඳ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ශාරීරික චෛත්‍ය එකම චෛත්‍යයි කියන ලෝකෙ ඉදි කරන්න පුළුවන් වුණේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කළ එකම චෛත්‍යය එදා ලෝකෙ ඉදි කරේ. හැබැයි මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච කොණාගමන බුදුරජාණන් වහන්සේ ධාතු විශේෂ අදිෂ්ඨාන කරා. උන්වහන්සේගේ අදිෂ්ඨානයේ මත ධාතුන් වහන්සේලා විසිරුණා. ඒ ධාතු තැන්පත් කළා මනුස්ස ලෝකේ පුරා දෙවියන් බ්‍රහ්මීනුත් අරගෙන ගිහිල්ලා චෛත්‍ය හැදුවා. දෙවියන් චෛත්‍ය මැව්වා. ඒ තුල ධාතුන් වහන්සේලා තැන්පත් කරා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධාතු විසිරෙන් අදිෂ්ඨාන කරේ නැහැ. මේ මහා බද්ද කල්පයේ පහළ වෙච්ච තුන්වෙනි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ධාතුන් වහන්සේලාත් සියල්ල එකම කැටියට රත්තරන් කුට්ටියක් වගේ පිහිටියා. ඒ නිසා එකම චෛත්‍යය එදා ලෝකෙ ඉදි කරන්න පුළුවන් වුණේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ අල්ප ආයුෂ්ක බුදු කෙනෙක්. මනුස්ස ලෝකයේ ආයුෂ අඩු කාලිකයි අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ. උන්වහන්සේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දි බලනවා අනාගතේ බොහෝ පින් ඇති අය ලෝකේ උපදිනවා. ඒ අනාගතේ පහළ වෙන අයට බුදුරජාණන් වහන්සේව ජීවමානව සියසින් දැක ගන්න වාසනාව නැති වුණා. හැබැයි ඒ අයට ජීවමාන බුදු කෙනෙකුට වන්දනා කරගත්තාසේ පින් රැස් කරගන්න. බුදුරජාණන් වහන්සේ දැකගත්තාසේ දෑසින් දැකලා අප්‍රමාණ සද්ධාව ඇති කරගන්න මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණ වලින් විසිරේවා කියලා පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨානයක් කරා. ඒ වගේ මේ ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් පවතිවා. ඒ ධාතුන් වහන්සේලා සියල්ල එකට එකතු වෙලා අවුරුදු 5000ක් ගිය තැන බුද්ධගයා වජිරාසනයේට ඉහළ අහසේදී බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමකින් පසුව ධාතු පරිනිර්වාණය මේ විදිහටම සිදු වේවා කියලා අදිෂ්ඨානයක් කරා. පින්වතුනි ඔය අදිෂ්ඨානි කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සෝදානම් වෙනකොට ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ සම්බුදු ශරීරයේ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඒකට කලබල වෙන්න එපා. තථාගතයන් වහන්සේ ගැන පැහැදිච්ච රාජ මහා මාත්‍යවරු ඉන්නවා. ඒ අයට ඒ කාර්ය පවරන්න කිය. බුදු කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටමයි කිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනීයට තිබ්බා. දවස් 7ක් තිස්සේ විශාල පිරිසක් ඇවිල්ලා වන්දනාමාන කරා. හැබැයි බුද්ධ අධිෂ්ඨානයෙන් මේ දැන් පිරිනිවන් පෑව වගේ ශ්‍රී දේහය ඒ ආකාරයෙන්ම දින 7ෙම පැවතුණා. දින 7කට පස්සේ සඳුන් වතුරෙන් දෝවණය කරලා ශ්‍රී දේහයට අලුත් සිවුරක් එතුවා. ඊට උඩින් කපු පුළුම් පටලයක් එතුවා. ආයෙමත් අලුත් සිවුරක් පෙරෙව්වා. ආයෙමත් කපු පුළුම් පටලය. අලුත් සිවුරයි කපු පුළුම් පටලයයි. ওই විදිහට සිවුරු 500කිනුත් අලුතින් පුලාගත් සිනිඳු කපු පුළුම් පටල 500කිනුත් ශ්‍රී දේහේ එතුවා. ඔතලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ රන් දෙනක තැම්පත් කරා. රත්තරන් වලින් සකස් කරපු ලොකු රන් දෙනක් තුල තැම්පත් කරා. ඒ රන් දෙනේ සිදුරු කීපයක් තියෙනවා. මේ රන් දෙන පිටින්ම නගරේ ප්‍රදක්ෂිනා කරවලා
එදා මල්ල රජදරුවන්ගේ රාජ්‍ය වටාම පෙරහැරකින් ඇතෙක් පිට රන් දෙන තැම්පත් කරලා පෙරහැරෙන් ප්‍රදක්ෂිනා කෙරුවා කියලා තියෙනවා. බොහොම ලස්සන විස්තරයක් තියෙනවා. පෙරහැරෙන් මේ ශ්‍රී දේහය අරගෙන නගරේ ප්‍රදක්ෂිනා කරවගෙන එනකොට බන්දුල මල්ලිකාවටත් තිබ්බ මේල පළඳනාවක්. විසාකාවට වගේම මේල පළඳනාවක් බන්දුල මල්ලිකාටත් තිබ්බා. හැබැයි තමන්ගේ බන්දුල සෙම්පතියයි දරුවෝ 20 දෙනයි කුමන්ත්‍රණයකින් මැරුවා. ඒ මරපු දවසේ ඒ පළඳනාව ගලවලා එහෙම පෙට්ටගමට දාලා වහලා තිබ්බා. ඉදායින් පස්සේ මේ පළඳනාව පැලඳියේ නැහැ. හැබැයි එදා ඈතින් බෙරහඬ නංවගෙන පෙරහැරෙන් එනකොට එළියට බහැලා බලනකොට දැක්කා මේ අරගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ නේද චිතකයට නංවන්න පෙරහැරෙන් අරගෙන යන්නේ. ඉක්මනට ගිහිල්ලා මතක් වුණේ තමන්ගේ වටිනාම කෝටි ගාණක් වටින මේල පළඳනාව. මේ පළඳනාව සඳුන් වතුරින් දෝණී කරලා අරගෙන ඇවිල්ලා පාරට ඇවිල්ලා මල්ල රජදරුවන්ට කියනවා මට මේ ශ්‍රී දේහයේ තැම්පත් මේ රන් දෙනේ මේල පළඳනාව පළඳන්නට ඕන කි. ඒ වෙලාවේ මල්ල රජදරුවෝ අර රන් දෙන පහලට අරගෙන තමන්ගේ මතින් රන් දෙනට මේල පළඳනාව පළඳන්න බන්දුල මල්ලිකාවට අවසරය දෙනවා. එදා මේ මේල පළඳනාව පළඳපු මේ රන් දෙන සඳුන් දර වලින් සකස් කරපු චිතකයකට නංවනවා. චිතකයට නංවලා විශාල පිරිසක් මැද්දේ එදා රජවරු රාජකුමාරවරු සිටුවරු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා විශාල පිරිසක් මැද්දේ මල්ල රජදරුවෝ 4 දිනක් ජටාවල් බැඳලා සුදු වස්ත්‍රයන්ගෙන් සැරසිලා චිතකයේ වටාම ප්‍රදක්ෂිනා කරලා චිතකයට ගිනි දල්වන්න හැදුවා. ගින්න තියෙනකොටම ගින්න නිවිලා යනවා. මල්ල රජදරුවෝ 8 දිනක් උත්සාහ කරා. ඒත් ගින්න නිවෙනවා. ඊළඟට මල්ල රජදරුවෝ 16 දිනක් යොදාගත්තා. චිතකයේ වටේ ප්‍රදක්ෂිනා කරලා ගිනි දල්වන්න හදනකොටම ගින්න නිවිලා යනවා. ඒ වෙලේ මල්ල රජදරුවෝ අහනවා ස්වාමීනි ඇයි මේ අපේ යම් අඩුවක් නිසා දැහුවා චිතකයට ගිනි දල්වන්න බැරි. එතන වැඩ හිටියා දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දිවසින් බැලුවා බලලා කියනවා දෙවියන්ගේ අදහස වෙන එකක් කියෝ. ස්වාමීනි මොකක්ද ඇහුව දෙවියන්ගේ අදහස? එතකොට උන්වහන්සේ කියනවා රජදරුවනේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාවා නුවර ඉඳන් 500ක් ශිෂ්‍ය භික්ෂූන් පිරිවරාගෙන ඈතින් වඩිනවා. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පිරිනිවන් පාන ඒ ආසන්න කාලේ බුදුරජාණන් වහන්සේව දකින්න බැරි වුණා. පිරිනිවන් පාලා දින 7ක් මහජන ප්‍රදර්ශනයේට ශ්‍රී දේහේ තැබුවත් වන්දනා කරගන්න බැරි වුණා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඈත ඉඳන් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ මට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර සම්බුදු සිරිපතුල් නළලේ තියාගෙන වන්දනා කරගන්න ලැබේවා කී හිතනවා. මේ අදහස දකින දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ කියෝ. මොකද මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයා. සරියුත් මුගලන් දෙනම අගසව් දෙනම පිරිනිවන් පෑවේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට පෙරයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ මුළු බුද්ධ ශාසනයෙම වැඩ සිටිය ශ්‍රේෂ්ඨම මහරහතන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ඈතට බුදුරජාණන් වහන්සේ වගේමයි කිය. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබ්බා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තිබ්බා. ඈතට සමහරු රැවටුණා මහා කාශ්‍යප හාමුදුරුවෝ දැකලා අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලා මිනිස්සු රැවටෙනවා.
ඒ නිසා මහා කාශ්‍යප හාමුදුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේ වැඩ ඉන්න නගර ආශ්‍රිතව වැඩ හිටියේ නැහැ. බුදු කෙනෙකුට අගෞරවයක් වෙයි කියන සිතුවිල්ල නිසා. බොහෝ කාලයක් පිප්පලී ගුහාවේ තමයි වැඩ හිටියේ. ඒ වෙලාවේ මල්ල රජදරුවෝ ගිනි දල්වන්න ගන්න උත්සාහය අතහැරියා. හැමෝම බලාගෙන හිටියා දැන් වඩි කියලා පාර බලාගෙන ඉන්නකොට ඈතින් 500ක් ශිෂ්‍ය භික්ෂූන් පිරිවරාගෙන මහා කාශ්‍යප හාමුදුරුවෝ වැඩියා. හැමෝටම බුදුරජාණන් වහන්සේ මතක් වුණා. බුදුරජාණන් වහන්සේ වගේමයි මහා කාශ්‍යප හාමුදුරුවෝ ඈතින් වඩිනකොට. එහෙම වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා අපි චෛත්‍යයක් වඳිනවා වගේ 3 වතාවක් ප්‍රදක්ෂිනා කරමින් බුදුගුණ සිහි කර කර චිතකයට වන්දනා කරා. එහෙම වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිහිටියේ මෙතනයි කියලා හඳුනගෙන චිතකයේ එතනට ගිහිල්ලා දන ගහගෙන අදිෂ්ඨාන කරා. පිරිනිවන් පාප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ උතලා තියෙන කපු පුළුම් පටල 500ක් සිවුරු 500ක් රන් දෙනත් විවර වෙලා සිරිපතුල් එළියට නික්මිලා මගේ නළලි පිහිටාවා කියලා චිතකෙට නළල තිබ්බා. එහෙම චිතකෙට නළල තියෙනකොට පිරිනිවන් පාප බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් චිතකෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලි පිහිටියා. ඒ වෙලාවේ තමයි අවසාන වශයෙන් සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගත්ත වෙලාව. මහා කාශ්‍යප හාමුදුරුවෝ සිරිපතුල් වන්දනා කරලා චිතකෙන් සිරිපතුල් වලින් හිස ඉවතට ගන්නවා සමගම චිතකේවත් නොසෙල්වි පෙර තිබූ පරිදිම පිහිටිය. එහෙම පිහිටනවා සමගම දේවානුභාවයෙන් ගිනි ඇවිලුණා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඉබේම ගිනි දැල්ලුණා. දෙවියන්ටවත් බ්‍රහ්මයෙකුටවත් ඊළඟට අර මල්ල රජ දරුවන්ට ගිනි දැල්වන්න ලැබුණා. ඒක දේවානුභාවයෙන් දෙවියන්ගේ අදිෂ්ඨානෙන් ගිනි දැල්ලුණා. දැන් සාමාන්‍යයෙන් අපි ඔය සාමාන්‍ය ඉතින් ඔය කෙනෙක් චිතකයක ආදාහනය කරන දැකලා ඇතින්නේ. එහෙම ආදාහනය කරනකොට මිනි පෙට්ටියක් පිච්චිලා ගිහලා අලු ටික ඉතුරු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැන්පත් රන් දෙන පිලිස්සෙන්නේ. අර සඳුන් දර වලින් යන ගිනි දැල් වලින් රන් දෙනේ තියෙන සිදුරු වලින් යන ගිනි දැල් නිසා ශ්‍රී දේහයේ ඔතලා තියෙන කපු පුළුම් පටලත් සිවුරුත් තමයි දැවිලා ඒ තුලින් තමයි ධාතුන් වහන්සේලා පමණක් බුද්ධ අධිෂ්ඨානයේ මත රන් දෙනේ ඉතුරු වෙන්නේ. ওই විදිහට චිතකය ගිනි දැල් වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පාප ශ්‍රී දේහයේ සම්මස්නහර සියල්ල පිලිස්සිලා චිතකයේ ගිනි නිවිලා ගියා. චිතකයේ ගිනි නිවිච්ච හැටි ධර්මයේ තියෙනවා හරිම ආශ්චර්යයි. අවට තිබ්බ සල්ගස් වල අතු චිතකයේ දෙසට නැමිලා පොළොවෙන් උරාගත් ජල දහරාවන් අතු වගින් විහිදුනා කියන චිතකයට. දැන් මේ චිතකයට ගිනි දැල් වෙනකොට තවත් බොහොම අසිරිමත් දෙයක් සිද්ධ වුණා. ඒ තමයි සාරිපුත්ත හාමුදුරුවන්ගේ භික්ෂුවක් හිටියා. බොහොම 이르දි බල සම්පන්නයි සරබූ මහරහතන් වහන්සේ. උන්වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා 이르දියෙන් ගිනි දැල් අතරින් චිතකය ඇතුළට ගියා. එහෙම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේව අතට ගත්තා. ග්‍රීවා ධාතුව කියලා කියන්නේ බෙල්ලේ ඉඳන් හිස් කබල දක්වා තියෙන අස්ථි 7ක් තියෙනවා. කුඳු වැට පෙළිය ඉහළින්ම පිහිටි අස්ථි 7. ඒවට ධර්මී කියන්නේ ග්‍රීවා අස්ථි. මේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත සරබු මහරහතන් වහන්සේ 500ක් සමග අහසින්ම වඩින්නේ මයංගනේට. මොකද සරබු මහරහතන් වහන්සේ පෙර ලංකාවේ ඉපදිච්ච කෙනෙක් මයංගන. උන්වහන්සේගේ ඉතිහාසෙ කතාවේ තියෙනවා. උන්වහන්සේ අහසින් වැඩම කරලා සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත් කරලා හදපු මයංගන චෛත්‍යයේ ධාතු ගර්භයේ තුලම බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ දාම තැන්පත් කරා. නාග ලෝකයට ගිහිල්ලා නාග වර්ණ පාෂාණ ගෙනල්ලා ධාතු ගර්භයේ
ඒ නාග වර්ණ පාෂාණයෙන් වහලා ආයමත් කුසිනාරාවටම වැඩියා. ඊළඟට එතන වැඩ හිටියා තවත් 이르දිමත් භික්ෂුවක් සාරිපුත්ත හාමුදුරන්ගේම ශිෂ්‍ය භික්ෂුවක්. ඒ තමයි කේම මහරහතන් වහන්සේ. උන්වහන්සේත් අදිෂ්ඨාණයෙන් චිතකය ඇතුළට 이르දියෙන් තමන්ගේ අත යවලා අර ගිනි දැල් අතරින් ශ්‍රී දේහේ වාම යටි දලදා වහන්සේ අතට ගත්තා. වාම යටි දලදා වහන්සේ අතට අරගෙන ඒ දලදා වහන්සේව අරගෙන ගියා කලිඟු රටට. කලිඟු රටේ එදා හිටිය බ්‍රහ්මදත්ත නම් රජතුමාට මේ වාම යටි දලදා වහන්සේව ලබා දුන්න රජතුමනි මේ බුදුරජාණන් වහන්සේගේ දලදා වහන්සේ නමක් මේ රජුරු මිත්‍යා දෘෂ්ටිකයි. රජතුමාට එච්චර සද්ධාාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ දලදා වහන්සේගේ ප්‍රාතිහාර දැකපු රජතුමා තෙරුවන් සරණ ගිහිල්ලා දලදා මාලිගාවක් හදාගෙන බොහොම සද්ධාවෙන් වැඳුම් පිදුම් කරා. ඔහම පරපුරෙන් පැවතිච්ච මේ වාම යටි දලදා වහන්සේ එදා ඒ කලිඟු රට ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට දඹදිව දන්ත කුමරු හේමමාලා වතේ මේ දලදා වහන්සේව ලංකාවටයි යවන්නේ. අද මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ ඉන්නේ කේම මහරහතන් වහන්සේ 이르දියෙන් අතට ගත්ත වාම යටි දලදා වහන්සේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල දන්ත ධාතුන් වහන්සේලා කී නමක් වැඩ හිටියද? 40 නමක් වැඩ හිටියා. සම චත්තාරීසක දන්ත ධාතු කියන. උඩු ඇන්දේ 29යි යටි ඇන්දේ 29යි. ඒ අතරින් හැබැයි මේ දත් ඔක්කොම එකම ස්වභාවයයි එකම හැඩයයි. සම දන්ත කියන සමානයි. අවිවර දන්තෝ කියන ඔබ මහා පුරුෂ ලක්ෂණ. විවර නැහැ, සිදුරු නැහැ, එකින් එක දත් එහා මෙහා පැනලා නැහැ. මේ දත් අතරින් දන්ත ධාතුන් වහන්සේලා 4 නමක් විශේෂයි. දැන් අපි කියන්නේ මේ සාමාන්‍ය රදනක දත් කියලා කියන උල් දත් 4ක් තියෙනවනේ අපිට. බුදුරජාණන් වහන්සේගේ මේ රදනක දන්ත ධාතුන් වහන්සේලා 4 නම තමයි සතර දලදා වහන්සේලා. බුදු කෙනෙක් දහම් දේශනකොට සතර දලදාග විවර වෙනකොට සුදු පාට බුදු රැසක් විහිදෙනවා. මේ සුදු බුදු රැස බුදුරජාණන් වහන්සේගේ සිරස වටා 3 වරක් පැදකුණු කරලා අහසට පැන නගිනවා. බුදු කෙනෙක් විශේෂ කාරණයක් මතු කරන්නත් සිනහ පහල කරන අවස්ථා තියෙනවා. අපි hina වෙනවා වගේ hina වෙන්නේ නැහැ. සතර දලදාවන්ගේ අග විවර වෙන විදිහටයි කියන බුදු කෙනෙක් සිනහ පහල කරන්නේ. එතකොටත් දත් අගින් විහිදෙන සුදු බුදු රැසක් සිරස වටා පැදකුණු කරලා අහසට පැන නගිනවා. පින්වතුනි ඔය සතර දලදා වහන්සේලා අපි කියන්නේ සුදු බුදු රැස් විහිදිච්ච සතර දලදා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අදිෂ්ඨාන කරනවා මේ දලදා වහන්සේලා 4 නම රන් දෙනේ ඒ ආකාරයෙන්ම පවතිවා කියලා අදිෂ්ඨානයක් කරා. අනෙක් දලදා වහන්සේලා ඊතා කුඩා කොටස් වලට බිඳී ආවා කියලා අදිෂ්ඨාන කරා. විශාලම ධාතුන් වහන්සේලා 7 නමක් රන් දෙනේ ඉතුරු වුණා. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ නලල් තලේ. දැන් අපේ හිස් කබලක් කොටස් කීපයකට ගලවන්න පුළුවන් නේ. හිස් කබල කෑලි කීපයක් එකතුවකින් හැදිලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ හිස් කබලේ මේ ඉහළ ඉඳන්ම මේ මූණ හරියට එන කම්ම තියෙන නලලයි ඉදිරිපස කොටසට කියන ලලාට අස්තිය කියලා. රන් දිනේ ඒ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ ඒ ආකාරයෙන්ම ඉතුරු වෙලා තිබුණා. අද කොහෙද වැඩ ඉන්නේ? කාවන්තිස්ස රජතුමා රත්තරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ පිහිටියසේම ප්‍රාතිහාර පාමින් මේ නලල් තලයේ පිහිටාවා කියලා
අදිෂ්ඨාන කරනකොට අහසට පැන නැගලා පෙළහර පාලා අර රන් බුද්ධ ප්‍රතිමාවේ නලල් තලයේම පිහිටිය. නාග ලෝකෙන් කේශ ධාතුන් වහන්සේලා වඩම්මගෙන පැමිණිලා ඒ බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂයේ මත කේශ ධාතු තැන්පත් කළා තමයි සේරුවිල මංගල මහා චෛත්‍යය ඉදිකරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා දිනමක් තමයි අකු ධාතුන් වහන්සේලා. වම් අකු ධාතුන් වහන්සේ. අකු ධාතුව කියන්නේ බෙල්ලේ ඉඳන් වම් අත දක්වා තියෙන වම් උරහිස් අස්තිය. දකුණු අකු ධාතුන් වහන්සේ කියන්නේ දකුණු උරහිස් අස්තිය. මේ අකු ධාතුන් වහන්සේලා දිනමත් ඒ ආකාරයෙන්ම ඉතුරු වුණා. සතර දළදා වහන්සේලායි අකු ධාතුන් වහන්සේලා දිනමයි ලලාට ධාතුන් වහන්සේ ඔක්කොම 7 නම. ඒ ධාතුන් වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරි රන් දෙනේ ඒ විදිහටම පැවතුණා. අනෙක් සියලු ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානෙ මත ප්‍රමාණ 3කට බිඳිලා ගියා. විශාල ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් සමානයි කිය. ඒ කියන්නේ මුං ඇටයක් දෙකට පැලූ ප්‍රමාණයෙන් යුක්තයි. එවැනි ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණගේ ධාතු බෙදපු භාජනෙන් පුරවල 5ක් තිබ්බා. මධ්‍යම ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා කඩ සහල් ප්‍රමාණයෙන් යුක්තයි. ඒ කියන්නේ හාල් ඇටයක් දෙකට කැඩූ ප්‍රමාණයෙන් යුක්තයි. එවැනි ප්‍රමාණී ධාතුන් වහන්සේලාත් පුරවල 5ක් තිබ්බා. අර භාජනෙන් ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරවල 5ක් තිබ්බා. කුඩාම ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයෙන් යුක්තයි. එවැනි ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණගේ භාජනෙන් පුරවල 6ක් තිබ්බා. දැන් ඔක්කොම අර භාජනෙන් පුරවල කීයක්ද? 16යි. ධාතුන් වහන්සේලා ඊළඟින් පැමිණි රජවරු 8 දෙනෙකුට පුරවල 2 බැගින් බෙදලා දුන්නා. එතකොට අර භාජනෙන් පුරවල 2ක් එක ද්‍රෝණයක් හැටියට හැඳින්. ওই විදිහට ද්‍රෝණ 8කට ධාතුන් වහන්සේලා බෙදලා රජවරු 8 දෙනෙකුට ලබා දුන්නා. ඒ ප්‍රදේශවලට අරගෙන ගිහිල්ලා ධාතු තැන්පත් කරලා චෛත්‍ය ඉදි කරන්න කියලා. හැබැයි ධාතු බෙදන වෙලාවේ රන් දෙන විවර කරනකොට ධර්මයේ තියෙනවා මේවා හරිම ආශ්චර්යමත් දේවල්. සද්ධාාවක් නැතුව ඉතින් පිළිගන්න අමාරුයි. රන් දෙන විවර කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ පළවෙනියට ඔතපු සිවුරයි 500 වෙනියට ඔතපු සිවුරයි බුද්ධ අධිෂ්ඨානෙන් පිලිස්සීලා නැහැ කියන. කපුපුලුම් පටල 500යි සිවුරු 498කුයි තමයි පිලිස්සීලා තියෙන්නේ. අර ඉතුරු වෙච්ච සිවුරු දෙක අතරේ බුද්ධ අධිෂ්ඨානෙ මත ධාතුන් වහන්සේලා පමණක් පෙළට වෙන්වෙන්ව පිහිටියා. අලුවත් දැලිවත් දූවිලිවත් ඉතුරු නැතුව අනිත් සියල්ල දැවිලා පිලිස්සීලා අතුරු දහන් වෙලා තිබුණා. එතකොට රන් දෙන විවර කරනකොට ධාතුන් වහන්සේලා දකින්න රජවරු හඬා වැළපෙන්න පටන් ගත්තා. ධාතු ඉල්ලගෙන ආවෙම සද්ධාව නිසානේ. රජවරු හඬා වැළපුණ අනී බුදුරජාන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත මේ ශ්‍රී ශරීරයේ මොන තරම්නම් ලස්සනයිද. අද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ සම්මස් නහර සියල්ල පිලිස්සීලා අද අපිට ධාතුන් වහන්සේලා ටිකක් විතරයි නේද ඉතුරුනේ කියලා හඬා වැළපෙන්න පටන් ගත්තා. රජවරු හඬා වැළපෙනකොට ද්‍රෝණ බමුණ කල්පනා කරා මේ ධාතුන් වහන්සේලා සියල්ල රජවරුන්ට බෙදලා දුන්නොත් මට වඳින්න එක ධාතුන් වහන්සේ නමක්වත් නැති වෙයි. මේ පිරිස හඬා වැළපෙන අතරේ ධාතුන් වහන්සේ නමක් දෙනමක් හොරකම් කරගන්න ඕනේ කියලා හිතුවා. එහෙම හිතලා අර පිරිසට හොරෙන් මත දානකොට අහුනේ සුදු පාටට බුද්ධ රශ්මි විහිදෙමින් දිලිසෙන දලදා වහන්සේලා 3 නම. එක දලදා වහන්සේ නමක් චිතකයට ගිනි දැල් වෙනකොටම කේම මහරහතන් වහන්සේ අරගෙන තිබුණා.
අනෙක් 4 දළදාවන්ගෙන් 3 නමක් ඉතුරු වෙලා තිබ්බත් 3 නමම ගත්තා. අරගෙන එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ ඉනේ ගහගත්තා. අනෙක් දළදා වහන්සේ හංග ගන්න යනකොට වැටුණත් දන්නේ පා දෙකෙන් වහගත්තා. පාදයෙන් වහගත්තා. ඉතින් නැමිලා ගන්න හැදුවොත් ඉතින් වැඩේ මාට්ටුනේ. කොහින් හරි ඉතුරු වෙයිනේ කියලා පාදයෙන් සංගව ගත්තා කියලා තියෙනවා. හැබැයි කාට හොරෙන් ධාතුන් වහන්සේලා හොරකම් කරත් දෙවියන්ට හොරකම් කරන්න පුළුවන්. දසදහසක් ලෝක ධාතු වලින් ධාතු වන්දනා කරන්න ආපු දෙවියන් අහසේ ඉඳන් මේක බලාගෙන හිටියා. සක්‍ර දෙවියන් විමසලා බැලුවා ද්‍රෝණ බමුණාමේ දළදා වහන්සේලා හංග ගත්තට මේ බමුණට මේ දළදා වහන්සේලාට පුද පූජා කරන්න හැකියාවක් තියනවද? නැහැ. බුද්ධ අධිෂ්ඨානයේ කොයි වගේද කියලා සිහි කරා දෙවියන් වන අපට සුදුසුයි. ඒ වෙලාවේ රන් කරඬුවක් අතේ මවාගෙන අර ද්‍රෝණ බමුණා ජටාවේ හංගගත් දළදා වහන්සේ අධිෂ්ඨාන කරා දෙවියන් වන අපට මේ දළදා වහන්සේ සුදුසු නම් මේ රන් කරඬුවේ පිහිටාවා කියලා අධිෂ්ඨාන කරලා කරඬුවේ තැම්පත් කරගෙන තවුතිසා දෙවිවරු සාදුකාර දෙමින් දෙව්ලොවට අරගෙන ගියා. එහෙම දිව්‍ය ලෝකයට අරගෙන ගිහිල්ලා මහා බෝසතාණන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ බුදු වෙන්න පෙර ලෝකේ මවපු පළවෙනිම චෛත්‍ය මොකද්ද? සිළුමිණිසෑය. අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ අනෝමා නදී අසලදී කෙස් ඇටිය කපල අහසට විසි කරපු වෙලාවේ සක්‍ර දෙවියන් මහා බෝසතාණන් වහන්සේගේ කෙස් ඇටි අරගෙන ගිහිල්ලා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැම්පත් කළ තමයි දෙව්ලොව සිළුමිණිසෑය මවන්. එතකොට බුදු වෙලත් නැහැ. අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ බඹලව සළුමිණිසෑය මවන්නේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් අහසින් ඇවිල්ලා පූජා කරා. බෝසතාණන් වහන්සේ අටපිරිකරේ තියෙන සිවුරු පිරිකර ඇඳගෙන ආභරණ ටිකයි මගුල් කඩුවයි චන්න ඇමතියට දීලා ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළවට නොවැටේවා අහසේ රැඳේවා කියලා අහසට විසි කරා. යොදුනක් ඉහළ අහසට පාවෙලා ගිහින් අහසේ රැඳුණා. අටපිරිකර පූජා කරපු ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවක් මවාගෙන බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල අරගෙන ගිහිල්ලා සුද්ධාවාස බඹලව චෛත්‍යයක් මැවුවා. ඒ තමයි සළුමිණි මහා සෑය. දෙව්ලොව තියෙන්නේ සිළුමිණි සෑය. සක්‍ර දෙවියන් මැව්වේ තවුතිසා දෙව්ලොව. සුද්ධාවාස බඹලව තියෙන්නේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් මවපු සළුමිණි සෑය. මහා බෝසතුන්ගේ ගිහි වස්ත්‍ර තැම්පත් කළා තමයි සළුමිණි සෑය මැව්වේ. එතකොට ධාතු බෙදපු වෙලාවේ අර ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත් දළදා වහන්සේ අරගෙන ගිහිලා සක්‍ර දෙවියෝ මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැම්පත් සිළුමිණි සෑයෙම ඒ දළදා වහන්සේව තැම්පත් කරගත්තා. ඒ දකුණු දළදා වහන්සේ නමක්. ඊළඟට ධාතු බෙදන වෙලාවේ නාග ලෝකේ නාගයෝ විශාල පිරිසක් ධාතු වන්දනා කරන්න එතනට පැමිණිලා හිටියා. මේ නාගයෝ දැක්කා ද්‍රෝණ බමුණ පාදයෙන් වසාගෙන ඉන්න දළදා වහන්සේ. ජයසේන නා රජුට දැනුම් දුන්නා. ජයසේන නා රජු පොළව ඇතුළෙන්ම ඇදගෙන අරගෙන ගියා නාග ලෝකයට ඒ දළදා වහන්සේ. අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවලා නාග ලෝකේ බොහෝ කාලයක් වන්දනාමාන කරා. ඒ නාග ලෝකයට අරගෙන ගිය දළදා වහන්සේ තමයි නාග ලෝකයෙන් ලංකාවට වඩම්මලා සෝමාවතී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තැන්පත් කරන්නට යෙදුනේ. ඊළඟට අර ද්‍රෝණ බමුණ ඉනේ හංගගත්ත දළදාව ගහන්ධර්ව දේශයෙන් පැමිණි කෙනෙක් අරන් ගියා කියලා තියෙනවා. තව මිනිස්සෙක් යන්තම් දැක්ක මේ ඉනේ දිලිසෙනවා සුදු පාට බුදු රැසකින් ධාතුන් වහන්සේ නම. ද්‍රෝණ බමුණ ධාතු බෙදන වෙලාවේ බමුණටත් හොරෙන්
අර දළදා වහන්සේව හිමීට ගත්තා. ගහන්දරුවේට අරගෙන ගියා. එදා ගහන්දරුව දේශය කියලා හැඳින්වුවේ අද පාකිස්තාන කියන රට. එතනින් එහා විස්තරයක් නැහැ. හැබැයි කිරින්දේ සෙල්ලිපියක් මතු වුණා. ඒ කිරින්දේ සෙල්ලිපියේ තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වාම දළදා වහන්සේ නමක් තැන්පත් කරලා තිස්ස මහාරාම චෛත්‍යයේ දියුණා කියලා සෙල්ලිපියේ තියෙනවා. හැබැයි මේ දළදා වහන්සේ ආපු විස්තරයක් කොහොමද කියලා කොහෙවත් නැහැ. ඔච්චරයි තියෙන්නේ. එතකොට ওই විදිහට තමයි සතර දළදා වහන්සේලා බෙදිලා ගියේ. එතකොට අදටත් වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩයි. දකුණු දළදා වහන්සේ නම සෝමාවතී චෛත්‍යයේ වැඩයි. අනෙක් දකුණු දළදා වහන්සේ දෙව්ලොව සිළුමිණිසෑයි දෙවියන් වඳිනවා අදට. අනෙක් වාම උඩු දළදා වහන්සේ තමයි කොහෙට ගියාද කියලා ගහන්දරුවෙන් කොහෙටද ගියේ කියලා විස්තරයක් හොයාගන්න නැත්තේ. එතකොට ඔය විදිහට ධාතු ඉල්ලගෙන ආපු රජවරු 8 දෙනෙකුට ඩ්‍රෝනේ බැගින් බෙදලා දුන්නා. රජවරු ගිහිල්ලා තම තමන්ගේ නගරවල ධාතු තැන්පත් කරලා චෛත්‍ය 8ක් හැදුවා. තමන්ගේ නගරවල ඩ්‍රෝනේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා. පළවෙනි ධර්ම සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවා අනාගතයේ මේ ධාතුන් වහන්සේලාට හානියක් සිද්ධ වෙනවද කියලා බැලුවා. බලනකොට උන්වහන්සේ දකිනවා මිත්‍යා දෘෂ්ටික රජවරු තව නොබෝ කාලෙකින් දඹදිව බලවත් වෙනවා. ඒ අය ධාතු තැන්පත් චෛත්‍ය විනාශ කරලා ධාතුන් වහන්සේලාට හානි උපද්‍රව සිදු කරන. විහෙර විහාර ගිනිබත් කරන. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා බොහෝ කාලයක් කිසි කෙනෙකුට හොයාගන්න බැරි විදිහට පොළව ඇතුලේ ආරක්ෂිතව නිදන් කළ යුතුයි කියලා උන්වහන්සේ දකිනවා 이르දී. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කාරණේ දැනුම් දුන්න අජාසත් රජුරුවන්. රජතුමනි බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8න් ඩ්‍රෝන 7ක් අපි ආයෙමත් එකතු කළ යුතුයි කිය. කිසි කෙනෙකුට හොයන්න බැරි විදිහට පොළව ඇතුලේ ධාතු නිදානයක් කළ යුතුයි කිය. එතකොට රජතුමා කියනවා අනේ ස්වාමීනි ධාතු බෙදන වෙලාවේ ධාතු ඉල්ලන්න ගිහිල්ලා තව පොඩ්ඩෙන් යුද්ධයකට පැටලෙන්න වෙනවා. බෙදලා දීපු ධාතුන් වහන්සේලා ඉල්ලන්න ගියොත් රජවරු මා එක්ක යුද්ධ කරගන්නේ ඔබ වහන්සීටම මේක බාරයි කි. ඒ වෙලාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනිත් රජවරු දැනුවත් කරලා අර චෛත්‍යවල තැන්පත් කරපු ධාතුන් වහන්සේලාගෙන් ධාතු ස්වල්පේ තියලා ඩ්‍රෝන 7ක් ආපහු ගත්තා. අරගෙන මහරහතන් වහන්සේලා ඊරිදියෙන් රජගහ නුවර විශාල ගල් පර්වතයක් එතනින් අතුරුදහන් කෙරෙව්වා. ඒ ගල් පර්වතයේ පිහිටි තැන රජතුමා කාටවත් ලං වෙන්න බැරි විදිහේ වටේට ආරක්ෂාවල් යොදවලා රහසිගත පොළොව ඇතුළට හාරලා පොළොව ඇතුලේ වටේටම බැඳලා චෛත්‍යයක් වගේ බොහොම ලස්සනට ඇතුලේ සකස් කරා. එහෙම සකස් කළා අර ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ම මේක ඇතුලේ තැන්පත් කරා. තැන්පත් කළ මහරහතන් වහන්සේලා මල් පූජා කරලා පහන් දැල්වල අදිෂ්ඨාන කරා. අවුරුදු 200 ගානකට පස්සේ ධර්මාශෝක රජතුමා මේ ධාතුන් වහන්සේලා තැන්පත් මේ ස්ථානෙන් ධාතුන් වහන්සේලා හොයාගෙන මතු කරලා උඩට ගන්න. අරගෙන 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරන. එතෙක් කිසි කෙනෙකුට මේ ධාතුන් වහන්සේලා ළඟට ලං වෙන්නවත් නොහැකි වේවා. ධාතුන් වහන්සේලා එතෙක් මේ භූමිය තුලම ආරක්ෂිතව පවතිවා. මේ මල් පර නොවේවා පහන් නොනිමේවා කියලා අදිෂ්ඨාන කරා. ඒ වෙලාවේ රජතුමා අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තිබ්බනේ. ඇයි මේ ඩ්‍රෝන 7ක් විතරක් අපි ආරක්ෂා කරන්නේ? කෝ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට දීපු ධාතු ඩ්‍රෝනේ ඇයි ගත්තේ නැත්තේ කියලා ඇහුවා. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන රජතුමනි අපි මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝනය අමුතුවෙන් ආරක්ෂා කරන්න උත්සාහ කළ යුතු නෑ කියෝ. බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා කියෝ.
ඒ තමයි තව නොබෝ කාලෙකින් ඒ ධාතු තැන්පත් චෛත්‍ය ගංගානම් ගඟ අයිනේ හදපු චෛත්‍යයේ ගම් යූරත් එක්කම චෛත්‍ය කැඩිලා මහා ගම් වතුරකින් ධාතු කරඬුව ගහගෙන යනවා කිය මහා මොහොතට. මහා සාගරයේදී ධාතු කරඬුව දකින නාගලෝකේ නාගයන් නාගලෝකයට ධාතු කරඬුව අරගෙන ගිහිල්ලා වැඳුම් පිදුම් කරනවා ටික කාලයක්. අනාගතේ ලංකා භූමියේ දුටු ගැමුණු නම් රජ කෙනෙක් පහළ වෙලා මහා සෑයක් ඉදි කරලා නාගලෝකයට අරගෙන ගිය ඩ්‍රෝනයක් ධාතු කරඬුව ගෙනහලා ස්වර්ණමාලි නම් චෛත්‍යයක තැන්පත් කරනවා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියනවා. ඒ නිසා අපි අමුතුවෙන් ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕනේ නැහැ කීවා. ওই විදිහට ධාතුන් වහන්සේලා පොළොව ඇතුලේ තැන්පත් කළා මහරහතන් වහන්සේලා බැලුවා මේ ආරක්ෂාව ප්‍රමාණවත්ද නැහැ. ඒ නිසා දෙවියන්ට ආරාධනයක් කරා. දෙවියන්ට ආරාධනා කරලා දෙවියන්ගෙන් ඉල්ලීමක් කරා කිසි කෙනෙකුට ලං වෙන්න බැරි ආරක්ෂාවක් මෙතනට සකස් කරා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් පැවරුවා විශ්වකර්ම දෙවියන්ට. ඒ ධාතු තැන්පත් පොළොව ඇතුලේ නිදන් කරපු චෛත්‍යයට ඉහළින් වාල සංඝටකේ කියලා කඩු කරකැවෙන යන්ත්‍රයක් දෙවියන් මවනවා එතන. අදටත් දඹදිව ගිහින් එහෙම තියෙනවා නම් ওই රජගහ නුවර තියෙන වාල සංඝටක චේතිය කියලා තියෙනවා. එතන ස්වයංක්‍රීයව කඩු කැරකි කැරකි තියෙන යන්ත්‍රයක් විශ්වකර්ම දෙවියන් මැව්වා කියනවා ඊට ඉහළින්. එතකොට ඊටත් ඉහළින් තමයි ආපහු අර වහපු පොළොව ඇතුළට හාරපු තැන උඩින් වහලා ඉරිදියෙන් අතුරු දහන් කරපු පර්වතය ආයෙමත් එතන පිහිටෙව්වා. ওই විදිහට තමයි ආරක්ෂා කරේ. අවුරුදු 230 ගානකට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වන්න පෙර ඔබ අහලා තියෙනවනේ මිහිඳු මේ ධර්මාශෝක රජුරු මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් අහනවා රජතුමනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොච්චරක්ද කියලා. 84000ක ධර්මස්කන්ධයක් තියෙනවා කිය. එහෙමනම් මම මුළු දඹදිවම 84000ක් විහෙර විහාර හදනවා කියලා යොදුනක් පාසා විහෙර විහාර 84000ක් ඉදි කරා. එහෙම ඉදි කරලා එකම වෙසක් පුන් පොහෝ දවසක ධාතු තැන්පත් කරලා සියලුම චෛත්‍ය විවෘත කරන්න රජුරෝ කටයුතු කරේ. විහාර කර්මාන්තය අවසానයි ධාතුන් වහන්සේලා නැහැ. මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ස්වාමීනි ධාතුන් වහන්සේලා අවශ්‍යයි. විහාර සියල්ල ඉදි කරලා අවසానයි කි. ඒ වෙලේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ දිවසින් දකිනවා අර ධාතු තැන්පත් කරලා තියෙන වාල සංඝටක චේති. රජතුමා ඇතුළු පිරිසත් එක්ක එතනට ගිහිල්ලා ඊරිදියෙන් අර ගල් පර්වතය ආයමත් එතනින් ඉවත් කරලා පොළව හාරගෙන යනකොට මතුවෙන්නේ වාල සංඝටක යන්ත්‍රය. ඒ වෙනකොටත් වටේට කඩු කැරකෙන. රජතුමා නොඑක් ශිල්පින් දාලා උත්සාහ කරා කිසි කෙනෙකුට මේක නවත්තන්න බෑ. අවසානයේ රජුරු අහනවා ස්වාමීනි කොහොමද මේක නවත්තන්නේ? ඕක අපිට කරන්න බෑ කිව්වා දෙවියන්ට ආරාධනයක් කරන්න කියලා. දෙවියන්ට ආරාධනා කරලා ටික වෙලාවකින් වැද්දෙක් වගේ වෙස්වලාගත්ත තරුණියක් ඇවිල්ලා කියනවා මට පුළුවන් කියලා. රජුරු හිතේ මේ වැද්දෙක් කියලා. රජතුමා ගණන් ගත්තේ නැහැ මෙච්චර දක්ෂ ශිල්පීන්ට බැරි එක මේ ළමයා කොහොමද ඕක කරන්න කියලා හිතුවා. ඈතට යනකම් ගිහිල්ලා එකම ඊතලයකින් ඈත ඉඳන් විද්ද යන්ත්‍රෙට. එහෙම විදිනකොටම යන්ත්‍රයේ ක්‍රියා විරහිත වුණා. ඊට පස්සේ තමයි හාරගෙන ගිහිල්ලා අර චෛත්‍ය මතු කරගෙන ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 7ම අරගෙන 84000ක් විහෙර විහාරවල ධාතු තැන්පත් කරා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ සුමන සාමණේරයන් වහන්සේලවා අර බුදුරජාණන් වහන්සේගේ දානි වළඳපු පාත්‍ර ධාතුන් වහන්සේට ධාතුන් වහන්සේලා පුරවල ලංකාවට ඉල්ලගෙන එන්න කියලා සුමන සාමණේරයන් වහන්සේව දඹදිවට පිටත් කරා.
ධර්මාශෝක රජුරු ධාතුන් වහන්සේලා පුරවලා දානේ වළඳපු පාත්‍රයට පාත්‍ර ධාතුන් වහන්සේත් එක්කම ලංකාවට එව්වා. මම දඹදිව යොදුනක් පාසා චෛත්‍ය ඉදි කරලා ධාතු තැන්පත් කරා. මගේ හිතමිත්‍ර දේවානම්පියතිස්ස රජුරවන්ටත් කියන්නේ කිව්වා යොදුනක් පාසා ලංකා භූමියේ ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න කියලා ධාතුන් වහන්සේලා පාත්‍රයට පුරෝලම ලංකාවට එව්වා කියලා ඉතිහාසෙ තියෙනවා. එතකොට පින්වතුනි ඔය බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බෙදිලා ගියේ හැටි විසිරීලා ගියේ හැටි. දැන් බුද්ධ අධිෂ්ඨානෙ තියෙන අවුරුදු 5000ක් යනකම්. අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු කීයද? දැන් ගිය වෙසක් පුන් පොහොව දවසේ ගිය අපි පසු කරේ පිරිනිවන් පාල අවුරුදු 2558යි. එතකොට තව අවුරුදු 2400 ගාණක් යන තෙක්ම බුද්ධ අධිෂ්ඨානින් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබෙමින් ධාතුන් වහන්සේලා ලෝකේ පවතින. මේ ධාතුන් වහන්සේලා සියල්ල පිරිනිවන් පාන දවසක් එනවා. එතනින් තමයි බුද්ධ ශාසනය අවසන් වෙන දවස. ওই ධාතු විභංග අට කතා කියලා සඳහන් වෙනවා දේශනා ගණනාවක්. ඒ වගේම ඔය චර්යා පිටක දේශනාවල සුත්ත නිපාතයට අයිති කොටස් වල ධාතුන් වහන්සේලා ගැන විශාල විස්තර තියෙනවා. ඒ තුල සඳහන් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 5000ක් යන තැන වෙසක් පුන් පොහොව දවසක තමයි ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ. ධාතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ රුවන්වැලි මහා සෑය. ඒකට හේතුව අදටත් ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් විශාලම ප්‍රමාණයක් වැඩ ඉන්නේ රුවන්වැලි සෑය. හරියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් හරියටම 8න් එකක් එක් ඩ්‍රෝනයක් වැඩ ඉන්නේ රුවන්වැලි මහා සෑය. අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහොව දවසේ මේ ධාතු ඩ්‍රෝනේම ධාතු ගර්භයෙන් අහසට පැන නගින. රුවන්වැලි සෑයට ඉහළ අහසේ ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා ඒ බුදුරුව යමා මහ පෙළහර පෑමක් සිදු වෙනවා. එතකොට රුවන්වැලි සෑයට ඉහළ අහසේ මැවෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පෑමක් සිදු වෙලා ඒ බුදුරුව අහසින්ම වඩිනවා නාගදීප චෛත්‍ය ළඟට. එතනදී නාගදීප චෛත්‍ය තුල තියෙන මිනි පළඟත් අහසට පැන නගිනවා කියලා තියෙනවා. ඒ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියසේ අර ධාතු ඩ්‍රෝණයෙන් මැවෙන බුදුරුව මිනි පළඟේ වැඩ ඉන්නේ. එතනත් පෙළහර පෑමක් සිදු වෙලා ධාතු ඩ්‍රෝණයම අහසින් වඩින්නේ රුවන්වැලි මේ බුද්ධ ගයා වජිරාසනයේ ළඟට. බුද්ධ ගයා වජිරාසන පුණ්‍ය භූමිය කියන්නේ ධාතුන් වහන්සේලා සියල්ල එකට එකතු වෙලා බුදුරුව සම්පූර්ණ වෙන තැන. ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා එතනට වැඩම කරලා බුදුරුවක් මැවෙනකොට ලලාට ධාතුන් වහන්සේ බුදුරුවේ නලල් තලයේ මත අහසින් වැඩම කරලා පිහිටනවා. සතර දළදා වහන්සේලා කොහේ තිබුණත් ඒ බුදුරුවේ ශ්‍රී මුඛයේ තුල පිහිටපු තැන්වල පිහිටනවා. ග්‍රීවා ධාතුන් වහන්සේ පිහිටිය තැනම පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා දෙනම අද මේ වෙනකොට දකුණු අකු ධාතුන් වහන්සේ අනුරාධපුර තූපාරාම චෛත්‍ය නිදන් වෙලා තියෙනවා. වම් අකු ධාතුන් වහන්සේ බඹලව සලුමිනි සෑයේ වැඩ ඉන්නවා. මේ සියලු ධාතුන් වහන්සේලා එකට ඇමිනිලා බුදුරජාණන් වහන්සේගේ අස්ථි ශරීරේ ධාතුන් වහන්සේලා පිහිටි තැන්වලම පිහිටලා ඩ්‍රෝන 8න් යුක්ත අස්ථි ශරීරයේ සම්පූර්ණයෙන්ම අහසේ සම්පූර්ණයෙන් මැවෙනවා. එතකොට බුදුරුව සම්පූර්ණයි. එහිම ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8කින් බුදුරුව අහසේ සම්පූර්ණයෙන් මැවෙනකොට ඒ වෙලාවේ
මේ ප්‍රාතිහාරය දකින්න දෙවියන් භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වාම දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා යනවා. සමහර දේවතාවරු හඬා වැළපෙන්න පටන් ගන්නවා. මේ ලෝකෙට පහළ වෙච්ච දහම් මැස ඉක්මනින්ම පිරිනිවන් පෑවා. අපිට වන්දනා කරන්න ඉතිරි වෙච්ච ධාතුන් වහන්සේලාත් අද පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙනවා. ධාතුන් වහන්සේලා ඩෝන 8න් සකස් වෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පෑමක් සිදු වෙනවා. ඒ ප්‍රාතිහාරය හරියට බුදු වෙලා පළවෙනි සතිය අවසානයේ වජිරාසනෙන් අහසට පැන නැගලා දෙව් බඹුන්ගේ සැක දුරු කරන්න ඒ සිදු කරපු යමා මහ පෙළහර හා සමානයි කියන. ඒ විදිහම ප්‍රාතිහාරයක් ධාතුන් වහන්සේලාගෙන් ලැබෙන බුදුරුව අහසේ යමා මහ පෙළහර පෑමක් සිදු වෙනවා. මේ ප්‍රාතිහාරي සිදු වෙලා අවසන් වෙනකොට වජිරාසනයේ පොළවෙන් අහසට පැන නගින. වජිරාසනය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට බුදු වෙනකොට ඒ භූමියෙන් මතු වුණා වජිර කියන්නේ දියමන්ති වල. වජිරාසනය කියන්නේ දියමන්ති වලින් සකස් වෙච්ච ආසනයක්. මහා බෝධියට ඒ අසල නැගෙනහිර දිශාවට මුහුණලා බුදු වෙච්ච ඒ පරියන්කෙන් වැඩ සිටිය තැන පොළොවේ පිහිටලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටිය නිසා ඒ ආසනයට අපි වජිරාසනය කියලා කියනවා. ඒ ආසනයේ සකස් වෙලා මැවිලා තියෙන්නේ දියමන්ති වලින් කියන. වජිර කියන්නේ දියමන්ති. මේ ආසනය අහසට පැන නගින. අර ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුව වජිරාසනයේ මත වැඩ ඉන්න. එහෙම වැඩ ඉන්නකොට විශාල ගිනි ජාලාවකින් බුදුරුවත් වජිරාසනයත් වැහිලා යනවා. ටික වේලාවකින් අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව බුදුරුවත් වජිරාසනයත් අහසෙම අතුරුදහන් වෙලා යනවා. ඒක තමයි ධාතු පරිනිර්වාණය කියලා කියන්නේ. එදායින් පස්සේ ආයේ කවදාවත් බුදුරජාණන් වහන්සේගේ කියලා සර්වඥ ධාතුන් වහන්සේ නමක් ලෝකෙ කොහෙවත් දිව්‍ය ලෝකෙවත් බ්‍රහ්ම ලෝකෙවත් මනුස්ස ලෝකෙවත් නාග ලෝකෙවත් ඉතුරු වෙන්නේ නැහැ. ওই ධාතු පරිනිර්වාණය වෙන දවසට බුද්ධ අධිෂ්ඨානින් පිහිටවපු සිරිපා සලකුණු සියල්ල මැකිලා යනවා. මහා බෝධිය අතුරුදහන් වෙලා යනවා. බුද්ධ අධිෂ්ඨානින් පිහිටි පූජනීය ඒ ස්ථානවල තියෙන අධිෂ්ඨානින් පිහිටවපු දේවල් අතුරුදහන් වෙනවා. එතනින් පස්සේ මේ බුද්ධ ශාසනයේ බුද්ධ අධිෂ්ඨාන ශක්තිය අවසానයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 120යි. අද වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ ලංකාවේ නම් කාන්තාවකගේ ආයු අපේක්ෂාව අවුරුදු 68යි 69 70. පිරිමියෙක්ගෙත් 70 72 ඔය වගේ අතර. සමහර රටවල් තියෙන අවුරුදු 70 75 වගේ ආයු අපේක්ෂණේ තියෙන රටවල්. අප්‍රිකානු රටවල් ගැන හොයලා බලන්න. සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 38යි 40යි 45යි. රටින් භාගයක් ඒඩ්ස් වලින් මැරේ. වසංගත රෝග ඛණ්ඩනය. අද වෙනකොට සමස්ත ලෝකයාගෙම ආයු අපේක්ෂාව අපි කෝටි 700ක් ඉන්න මිනිස්සු අතර නිකන් සාමාන්‍යයක් හිතමු. අවුරුදු 70යි කියලා හිතමු. අවුරුදු 70ක වගේ සාමාන්‍ය ආයු අපේක්ෂණයක් අද තියෙනවා. එතකොට අපිට පේනවා බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500යි කියලා හිතමු. 57 පැත්තක තියෙන. අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අපේ අවුරුදු 120 ඉඳන් 70ට අඩු වෙලාද? 50කින් ආයුෂ අඩු වෙලා තියෙනවා. මේ තියෙන ආයුෂ මේ වේගෙන් අඩු වෙලා ගියොත් තව අවුරුදු 2500ක් යනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙ මත ධාතු පරිනිර්වාණය වෙනකොට මිනිස් ලෝකයේ ආයුෂ කීයට විතර තියෙන්නේ? අවුරුදු 20ක් විතර. ධාතු පරිනිර්වාණය වෙලා අවසන් වෙලා
අවුරුදු 100ක් 200ක් යනකොට මිනිස් ආයුෂ අවුරුදු 10ට බහිනවා. ඒ වෙනකොට අර චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ තියෙන විදිහට මෘග සංඥා පහළ වෙලා මුර්ග සම්වර්ෂාවල් වැහැලා විශාල විනාශයක් වෙලා ලෝකෙ ලේවිලක් වෙලා ඊටාම සුළු පිරිසක් ඉතුරු වෙනවා විශාල විනාශයකටපත් වෙනවා. ඒ නිසා පින්වතුනි අද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2558ක් ගිය තැන මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න අපි බොහොම වාසනාවන්ත පිරිසක්. ධර්මයේ තියෙන එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් තැනක අබෑටේක ප්‍රමාණී බුදු කෙනෙකුගේ ਸਰවඥ ධාතුන් වහන්සේ නමක් වැඩ සිටිත් නම් එතන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියන. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා පළවෙනි වස් කාලේ ඉවර වෙලා දේවානම්පියතිස්ස රජුරවන්ට කියන රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් ගත වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේව දකින්න බැරි වුණා. අපේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරගන්න බැරි වුණා. ඒ නිසා දඹදිවට යා යුතුයි කියලා රජුරවන්ට කියන. දේවානම්පියතිස්ස රජුරෝ කල්පනා කරා මේ මොකද්ද මේ කියන්නේ? ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පාලා නේද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 200 ගාණක් දැන් ගත වෙලා නේද? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා දඹදිව වැඩ ඉන්න. ඒ ධාතුන් වහන්සේලා දැකීම බුදුරජාණන් වහන්සේව දැක්කා හා සමානයි කියෝ. ධාතුන් වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරා හා සමානයි කියෝ. ඒ වෙලේ තමයි රජුරෝ කියන්නේ අනේ ස්වාමීනි එහෙමනම් ඒ ධාතුන් වහන්සේලා මේ ලංකාවටත් වඩම්මලා දෙන්න මම මේ ධාතු තැන්පත් කළ චෛත්‍ය ඉදි කරන්න. පින්වතුනි එතකොට අපිට පේනවා මේ ධාතුන් වහන්සේලාගේ වටිනාකම. මොකද ධාතුන් වහන්සේලා කියන්නේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නම් ඒ ධාතුන් වහන්සේලා දකින්නවා කියන්නේ බුදුරජාණන් වහන්සේව දැක්ක හා සමානයි. මොකද වෙන කාගේවත් ඇඟක කොටසක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේම ශ්‍රී ශරීරේ අස්ති ධාතුන් වහන්සේ නමක්. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීම වන්දනා කිරීම චෛත්‍ය හදලා වන්දනා කිරීම බුදු කෙනෙකුට වන්දනා කරනවා වගේ විශාල පිනක් රැස් කරගන්න පින්කම. එහෙමනම් පින්වතුනි මේ ගැන සිහි කර කර සතුටු වෙන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුල අපි තාමත් ඉන්නේ බුද්ධ අධිෂ්ඨානීය තියෙන කාලෙක. තාම ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පවතින. බුද්ධ අධිෂ්ඨාන ශක්තිය ලෝකේ තියෙනවා. බුද්ධ අධිෂ්ඨානින් පිහිටවපු සතර සිරිපා සටහන් තාම ලෝකේ පවතිනවා. ඒ නිසා අප සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් ධර්මාවබෝධය ලබන්නම සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන නිවන් අවබෝධය කරා යන්නම වාසනාව ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරගන්න. පින්වතුනි අද දවසේ ඔබ හැමදෙනාම දවස පුරාම මහ විශාල පිනක් රැස් කරගත්ත දවසක්. බොහෝ පිරිසක් 150කට ආසන්න පිරිසක් උපෝසත සීලේ සමාදන් වුණා. දවස පුරාම බණ ඇහුව භාවනා කරා, ධර්ම සාකච්ඡා කරා, තුනුරුවන් වන්දනා කරා, හවසත් ධර්ම ශ්‍රවණය කරා, විශාල පිනක් ජීවිතේ රැස් කරගෙන අවසానයි. මේ රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකෙන් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. අද දවසේ
සම්බුද්ධ පූජාවේ සහ දන්සැල සඳහා බැතිබර දායකත්වයේ දරන්නේ විහාරස්ත දායක දායිකාවන් ඇතුළු කල්යාණ මිතුරු මිතුරියන් විසින්. ඒ අයගේ අරමුණු අතර තියෙන්නේ පූජ්‍ය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයම ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම කරන ශාසනික කටයුතු ප්‍රජා කටයුතු සාර්ථක කරගන්න මේ කරන සියලු පින්කම් උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් ඒ වගේම පූජ්‍ය නාරංගොඩ සුමන සිරි ස්වාමීන් වහන්සේට සහ ශ්‍රී ලංකාවේ උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය රකින්න කටයුතු කරන සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නිය සුවපත් භාවයේ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමට සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නියම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරන ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඒ වගේම ඕමන් රට පාලනය කරන සුල්තාන් කාබුස් රජතුමාටත් නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම ගරු තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාද රැකවරන දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. මේ මාස 11 වෙනි දිනට 8 වෙනි උපන්දිනේ ලැබූ නෙත්මි විදාරා දියණියට නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නැනනුවන ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. දැනට වසරකට පෙර මියගිය ලීලාවතී දිසානායක තම මෑණියන්ට පින්පතා සෝමචන්ද්‍ර මහතා අද දවසේ දානමය පුණ්‍ය කර්මයේ සිදු කරන්නට යෙදුණා. සිදු කරනවා. දැනට වසර 9කට පෙර මියගිය තම මව වන H.G. ලීලි නෝනා මෑණියන්ට පින්පතා H.G. අයිරාංගනී දියණිය අද දවසේ මේ පින්කමට සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කරන්නට යෙදෙනවා. ඒ වගේම අවුරුදු 26කට පෙර මිය පරලොව ගිය මැගිලින් හාමිනේ මාතාවට පින්පතා නන්දා ගමගේ දියණිය අද දින මෙම පින්කමට සහභාගී වෙනවා. නැසී ගිය බිසෝමණිකේ උපාසිකා මාතාවට පින්පතා වසන්ති දියණිය අද දින පින්කමට සහභාගී වෙනවා. ඉතින් මේ හැම දිනාටම පින්කමට උදව් උපකාර කරන සියලු දෙනාටම ධර්මාවබෝධයම ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අය නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඔබ හැම දිනාටම විශේෂයෙන් කල්පනා කරගන්න ඔබ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාති ඒ සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම සුජීවත්ව ඉන්න ඔබේ දූ දරු ඥාති හිතමිත්‍රාදී හැම දිනාටම ඔබ සියලු දෙනාටම මේ සියලු පිනෙන් හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පිනම උපකාර වේවා කියලා හැම දිනාම ප්‍රාර්ථනා කරගන්න. ඉතින් ඒ නිසා ওই කාරණේ සිහිපත් කරගෙන ඒ වගේම පරිස්කාර පූජා කරන අප විසින් සිදු කරන මේ පින්කම් සඳහා උදව් උපකාර කරන ඒ වගේම අපි ලංකාව තුළ නොයේක් පින්කම් වල යෙදෙනවා. විශේෂයෙන්ම අපි මේ දවසේ සිහිපත් කර අපි කරන පින්කම් ගැන. ඒ නිසා අපටත් නිදුක් නිරෝගී සම්පන්නිය ලබන්නත් ඉතින් අපිට කරපු පෙර කර්ම නෙමෙයි ගෙවන්නේ. ඉපදීම කියන්නේ මොකද්ද? පුරාණ මිදම් බික්කවේ කම්මං කියන. පැරණි කර්මයක විපාකයක් කියනවා ඉපදීම. ඒ නිසා පෙර සසර කරපු කුසල අකුසල් වලට අනුව තමයි මේ හැම දෙයක්ම ලැබෙන්නේ.
ඉතින් ওই විදිහට අපි දක්ෂ වෙන්නට ඕන මොනවා හරි අපට ලෙඩ රෝග කරදර බාධා තියෙනවා නම් අපි ඒවා බෙහෙතෙන් විතරක් සනීප කරගන්නත් බෑ. පින බලවත් වෙන්නත් ඕන. ඒ නිසා පුළුවන් තරම් පින් දහම් කරන්න. ඉතින් ඒ නිසා තමයි අපි නොඑක් පින්කම් කරන්නේ. ආබාධිතයිට පිහිට වෙනවා, රෝද පුටු දෙනවා, අත්වාරු දෙනවා, විශාල වශයෙන් පින්කම් වල යෙදෙනවා. ඔය ස්පිරිතාලයක් හදලා ගිරම් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න කටයුතු කරෙත් ඔය හේතුව නිසාමයි. ඊළඟට තව පුංචි දෙයක් කියන්නම්. මේ ඒ තමයි සමහර වෙලාවට මම වඩිනවා කියලා දැනගත්තාම මේ කවුරුත් කැමති නේ. ඉතින් හාමුදුරන්ට දාන ටිකක් දෙන්න නේ. කැමති නේද? ඉතින් නමුත් මම දාන වලට ගියේ නෑ කොහෙවත්. ඉන්න ආවාසේ දානේ සකස් කරා. ඒ වෙනුවෙන් තමයි මේ ස්වාමීන් වහන්සේ වඩම්මගෙන ආවේ. ඉතින් අර දානේ බාරගත්ත අයට අපහසුයක් ඇති වෙන නිසා උන්වහන්සේ මං වඩම්මගෙන ආවේ. ඒ දානේ බාරගත්ත ඒ අයගේ හිත රිදීමක් වෙයි කියලා තමයි එක් කරගෙන ආවේ. කරන්න දෙයක් නැහැ. ඉතින් ධර්ම ප්‍රචාරේ ප්‍රතිඵලයක් හැටියට අපිට අකමැත්තෙන් වුණත් එහෙම ඉන්න වෙලා තියෙනවා. ඉතින් මොකද මම කාටවත් සාමාන්‍යයෙන් මගේ බණ අහලා ඇති වුණ තරම් කිසි කෙනෙකුට මං බණකදී බණින්නේ නැහැ. ඇඟිල්ල දික් කරන්නේත් නැහැ. ඒ නිසා කාවවත් විවේචනය කරන්නේත් නැහැ. ඒක මගේ ප්‍රතිපක්තියක්. ඉතින් මොනවා හෝ අපිට තියෙන ඉතින් දක්ෂතාවේ හරි මොනවා හෝ හේතුවක් නිසා දැනට අවුරුදු 6කට පෙර 6ක් වගේ ඇති මට වහ දුන්නා. මම නවලෝකේ දැඩි සත්කාරෙත් ඉඳලා 99න් බේරුණේ. බොහෝ දෙනෙක් දන්නේ නැහැ ඕක. දැනට මාස 6න් 6ට මං නවලෝකේ ඇඩ්මිට් වෙලා සම්පූර්ණ චෙක්අප් එකක් කරලා ඇන්ටිබයොටික් සේලයින් එකක් ගන්නවා. මොකද මගේ අක්මාව ඉදිමෙනවා සැරෙන් සැරේ. ඒ නිසා දැනට මේ වෙනකොට මාව ඕස්ට්‍රේලියාවට ගෙනහිල්ලා එහෙදි බේත් අරන් දුන්නා. එහෙ ස්පිරිතාලයකට ඇතුල් කරලා ඕස්ට්‍රේලියාවේ පිරිසක්. ඒකෙන් පස්සේ දැන් ටිකක් සනීපයි. පහුගිය කාලේ දැන් අවුරුදු 3ක් විතර යනකම් අසනීප ආයේ මතුන්නේ නැහැ. ඉතින් දැන් ආයෙමත් දැන් ටිකක් මතුවලා තියෙනවා. මම මේ ඉන්න මාසෙකට විතර කලින් චෙක් කරලා බලනකොට අක්මාව ටිකක් ඉදිමිලා ලේවල ජර්ම්ස් තියෙනවා කියලා මට කිව්වා. ඉතින් නමුත් මට දැන් ඇඩ්මිට් වෙලා වුණා කරගන්න වෙලාවක් නැහැ. එහෙමම මම ආවා. ඉතින් ඒවත් එක්ක මට අර හටගත් අතුරු ආබාධ තියෙනවා. වීස් එක එනවා. පපුවේ මහන්සියක් අල්ලන. සාමාන්‍ය උණක් හෙම්බිරිසාවක් හැදුනත් හොඳ වෙන්නේ නැහැ. මොකද අර අක්මාවෙන් තමයි ප්‍රතිශක්තිය හදන්නේ. සමහරලාට උඩු යනවා. සේලයින් ඉඳන් දීලා තමයි සාමාන්‍ය ලෙඩක් හැදුනත් හොඳ වෙන්නේ. ඉතින් ඒවත් ඉතින් අපි කාට හරි පෙර සසරේ කරපු දෙයක් වෙන්නේ නැතිනේ. ඒ නිසා එහෙම හිතා ගන්නවා. ඊට පස්සේ දැනට අවුරුදු 4කට පෙර මට පිරිකරක් පූජා කරලා තිබුණ ලංකාවේදී ඇපල් ජූස් බෝතලයකට ඉන්ජෙක්ෂන් කට්ටකින් විදලා වහ දාලා. ඒක පිරිකරක් හැටියට පූජා කරා ඒ දෙවනි පාර. ඒක අහු වුණා. කෙනා හොයාගන්න බැරි වුණා. බෝතලේ මගේ හිතවත් පිරිසකට දීලා ડોක්ටර්ස්ලාට දීලා ඒක මම පරීක්ෂා කරලා බැලුවා. ඒකට වස දාලා තියෙන්නේ ට්‍රේක් එක කඩලා නැහැ. කට්ටකින් විදලා කට ළඟින් ඇතුල් කරලා තියෙනවා. ඉතින් ඔය හේතුව නිසා ලංකාවෙත් ඉන්න වෙලා තියෙන්නේ ඉන්න තැන දානි ටික හදා ගන්න. කොච්චර උදව් කරන දායකයෝ හිටියත් කිසි කෙනෙක්ගෙන් වතුර පොදක් ගන්න නැහැ ලංකාවේ. ලංකාව පුරා බනට යනවා. මගදී බනිස් කෙඩියක් දෙකක් වළඳලා බන 3-4 කරලා ආපහු වෙනවා. දානි වළඳන වෙලාවට කඩින් බත් පැකට්ටයක් අරගෙන වාහනේම වළඳනවා. කොහොම තමයි ධර්ම ප්‍රචාරය කරන්නේ. ඉතින් ඒවා අපි සසරේ කරපු කර්ම වෙන්නේ නැතිනේ. එහෙම තමයි මම නම් හිතන්නේ. කාට හරි අපිට එහෙම දෙයක් කරන්න හිතෙන්නේ අපි පෙර සසරේ කාට හරි මොනවා හරි කරලා ඇති. ඒ නිසා අරයා තමයි මෙයා තමයි කියලා අනුන්ට ඇඟිල්ල දික් කරනවට වැඩිය අපි පින් දහම් කරගෙන කුසල් වඩාගෙන
මේ සසරින් ගැලවෙන්න උත්සාහ කරන්න ඕනේ එච්චරයි. ඒ නිසා ওই හේතුව නිසා තමයි මම ගොඩක් පින් කරනවා. ওই භික්ෂුන් වහන්සේලාට ඉස්පිරිතාලයක් පවා හදලා සම්පූර්ණ බෙහෙත් හේත් කරන මධ්‍යස්ථානයක් හදන්න කටයුතු කරේ. අපෙත් පෙර අකුසලයක් තියෙනවා නම් ඒවත් ගෙවිලා යන විදිහට පින බලවත් කරගන්න හිතාගෙන. ඉතින් ඒ නිසා ඔන්න ඔය කාරණේ නිසා තමයි කොහෙවත් දාන වලට මම නොයන්න තීරණය කරේ. මොකද ඔබ මට මේ මොනවද දෙන්න ඉන්නව නෙමෙයි. නමුත් එහෙම අපි එක තැනක හරි අනාරක්ෂිත වුණොත් තව කොහෙදි හරි අපිව අල්ලන්න පුළුවන්. මම ඩුබායි වලට ඇවිල්ලා ලෝක අමාරුවක වැටුණා. මේ එහෙම තීරණයක් නොකර ඇවිල්ලා. නමුත් මට රටවල් ගානකින් කරපු ආරාධනා අන්තිමට මං බාරගත්තේ නැහැ. මොකද ඒ හේතුව නිසා. නමුත් මෙහෙට මට ආරාධනා කරනකොට මම ලේකම්තුමාට කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බනට එන්නම් හැබැයි දානමාන ගැන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් මං එන්නේ නැහැ. ඊට පස්සේ ලේකම්තුමා කිව්වා හාමුදුරු වඩින්න අපි ඒක බලා ගන්නම්. අපි වෙනම දානේ සකස් කරනවා. ඔබ වහන්සේ බය වෙන්න එපා කියලා. එහෙනම් ඒ වෙනුවෙන් අනිත් අයගේ හිත් රිදෙන නිසා කවුරු හරි එක්කන් එන්න කිව්වා. ඊට පස්සේ තමයි මම මේ ස්වාමින් වහන්සේව අඬ ගහගෙන ආවේ. ඉතින් ඒ නිසා ඕක මතක තියාගන්න දානෙට වැඩිය නෑ කියලා හිත් රිදීමක් වුණා නම් කරන්න දෙයක් නෑ. ඉතින් ඕක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා ඕක මතක තියාගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.